දරුවනේ දැන් අපි බලමු අපිට දීලා තියෙනවා මේ කර්චොෆ් නියමය යොදන්න ගැටලුවක් ධාරාවල් ලකුණු කරලා දීලා. දැන් මට ධාරාවල් ලකුණු කරලා දීලා තියෙද්දි මට ඕන විදිහට විශාලම කෝෂයේ ධනාග්‍රයෙන් එළියට I ධාරාවක් ගිහිල්ලා අතුරු පාර දිගේ I1 ගිහිල්ලා ඉතිරි පාර දිගේ I ඍණ I1 ගිහිල්ලා එහෙම කරන්න බෑ. අපි ඉස්සලා ගැටලුවේ විසඳුවා මේ. හරි. දැන් අපි මෙතනදී මුලින්ම මේ ගාන පිටපත් කරගමු. 10යි 3යි 3යි ඕම්. හරි. අපිට ඉස්සරලා ගානේදී තිබ්බ විදිහටම මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. 100යි 200යි 600යි අපි දරුවනේ මේ ගැටලුවේ මෙහෙම කරමු. දැන් අපි කෝෂ මේ ආකාරයට තියෙදි ගණන් දෙක තුනක් හැදුවේ. අපි මේ ගැටලුව චුට්ටක් නිකන් වෙනස් කරමු බලන්න. ඔබට ටිකක් වෙනස් විදිහක අත්දැකීමක් ලැබෙන්න අපි මෙන්න මේකේ ධන ඍණ මාරු කරමු බලන්න. හරි. ගැටලුවේ අපි ධන ඍණ මාරු කරමුකෝ නිකන්. මෙන්න මෙහෙම තිබ්බ කියලා හිතා ගන්නකෝ ගාන. හරි. හිතන්න මෙන්න මේක ධන වෙලා මෙහෙම තිබ්බේ කියලා අපි හිතමු ගැටලුව. එහෙම නිකන් මෙහෙම තිබ්බේ කියලා හිතමු අපි. නැත්නම් ගාන ඒකාකාර වෙන්න ඉඩ තියෙනවා එකයි. හරි. මේක 10යි යෝම් මේක 3යි යෝම්. ගාන මේ ආකාරයට දීලා තිබ්බේ කියලා හිතමු අපි. 10යි යෝම් 3යි යෝම්. මේකත් 3යි යෝම්. 100 200 600 හරි. අපි එතකොට ලකුණු කරගත්තා. මේක දීලා තියෙනවා 100යි 5යි 200යි 2යි R සමානයි 5යි ඕම් 100යි වෝල්ට් 5යි ඕම් 200යි වෝල්ට් 2යි ඕම් දෙසියයි වෝල්ට් 2යි ඕම් 600යි වෝල්ට් 2යි ඕම් දෙකයි ඕම්. හරි. බලමු ගැටලු වර්ධ කියලා. 10යි 3යි 3යි 100යි 5යි 200යි 2යි 100යි 5යි 200යි 2යි 600යි 2යි. මෙතන මට ධාරාවන් දීලා තියෙනවා. පුතේ මම රක්ත වර්ණයේ රතු පාට පාවිච්චි කරන්නම් ධාරාවන් ලකුණු කිරීම සඳහා. I1 මේ පැත්තට ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම I1
මෙතන යට ගිහින් තියෙනවා i2 මේ පැත්තට i3. ඔච්චර තමයි මට මූලික වශයෙන් ගැටලුව දීලා තියෙන්නේ. එතන මම මෙන්න මේ පතය A B මම වෙනත් වර්ණයක් පාවිච්චි කරන්නම්. A B C D E F A මේ ආකාරයට අපි ලකුණු කරා ධාරාව. පැහැදිලි මං හිතන්නේ. මෙහෙම තියෙනවා. දැන් මම ඉස්සරම් මේකේ යන්න පුළුවන් සරලම ක්‍රමයට මම යන්නම්. මම මේ පරිපතය අරගෙන මුලින්ම මේකේ සිම්පල් R law. i1 i2 i3 මෙහෙම තියෙනවා. මම මේකේ සිම්පල් R law මකලා කෝෂයේ ධන පැත්තෙන් අඳිනවා කියලා කියනවා මුලින්ම. මේක ධන පැත්තේ අඳින එක නියමයක් නෙමෙයි, ඒක නීතියක් නෙමෙයි. ඔබට මම මේක පැටලෙන්නේ නැති වෙන්න මම කියලා දෙන ක්‍රමයක්. එහෙනම් මම මෙතන මේ පැත්තේ අපි මෙතන අඳිනවා 5 ඕම්. පහයෝ මේක 2යෝ R සමානයි 2යෝ R සමානයි 5යෝ R සමානයි 2යෝ මේක R සමානයි 2යෝ. පහයි 2යි 2යි. මේක තමයි තියෙන්නේ. දැන් අපි මොකද කරන්නේ? දෙවෙනි ඊළඟ අදියර තුන්වෙනි අදියර අපි මෙයාගේ ධාරාවන් ලකුණු කරනවා. හරිද? right. එහෙනම් මම මගේ තුන්වෙනි අදියරට එනවා. ධාරාවල් ලකුණු කරනවා.
මෙතනදී මම දැන් i1 i2 i3 කියලා තුනක් තියෙනවනේ පුතේ. i1 i2 i3 කියලා තුනක් තියෙනවා. මේ තුන් දෙනාගෙන් ලොකු කෙනා කවුද? මෙන්න මේ තුන් දෙනාගෙන් ලොකු කෙනා කවුද? i1ද i2ද i3ද? මෙන්න මේ තුන් දෙනාගේ ලොකු කෙනා කවුද? i1 නේ. මේ i1 තමයි මේ පාරවල් දෙකට බෙදෙන්නේ මේ රූපයේ හැටියට. මට කිව්වොත් මෙන්න මේ B සංදියට කර්චොෆ්ගේ පළවෙනි නියමය යොදන්න කියලා නේ. මට නිකමට කිව්වොත් එහෙම මේ B සංදියට කර්චොෆ්ගේ පළවෙනි නියමය යොදන්න කියලා. පුතේ ඕනෑම සංදියකට ගලාගෙන යන සහ පිටවන ධාරාවන්ගේ වීජය ഐക്‍ය ශූන්‍යයි. ඕනෑම සංදියකට ගලාගෙන එන ධාරාවන් සහ පිටවන ධාරාවන්ගේ එකතුව කීයද? ශූන්‍යයි. එහෙනම් මම ගත්තොත් එහෙම මේ සංදිය මේ සංදිය මෙන්න මේකට කර්චොෆ්ගේ පළමු නියමයේ යෙදීමෙන් පළමු නියමය යෙදීමෙන් අපිට ලියන්න පුළුවන් දැන් මේ සංදියට ගලාගෙන සංදියට සප්ලයි කරන කෙනා සංදියට ධාරාව දෙන්නේ ධන දෙන කෙනා ධන සංදිය නිලයට යන දෙනා ඍණ. එහෙනම් මට ලියන්න පුළුවන් i1 ඍණ i2 ඍණ මේ i3 සමානයි බිඳුවයි. සංදියට ඇතුළු වෙන කෙනා i1 සංදියෙන් පිට වෙන දෙන්න i2 i3 සමානයි බිඳුවයි. එහෙනම් මට ලියන්න පුළුවන් i1 සමානයි i2 ධන i3යි මේක එක. i1 සමානයි i2 ධන i3 මේක පළවෙනි සමය. හරි. එතකොට අපි ගත්තොත් එහෙම හරි. i1 i2 i3 i2 මේ පාරෙන් එනවා i2 මේ පාරේ i3 මේ කුඩා කෙනා ඉදිරි මේ දැන් ලොකු කෙනා i1 නේ. මේ දෙන්න පොඩි දෙන්න. මම පොඩි දෙන්නම ඉදිරියට යවනවා. ලොකු කෙනාව තියාගෙන මෙන්න මෙහෙම පොඩි දෙන්නම මම ඉදිරියට යවනවා දරුවෝ. පැහැදිලිද? රයිට්. එහෙනම් මෙන්න මෙයාගේ පොඩි කෙනා ඉදිරියට මෙහෙම ගියා. මෙයාගේ පොඩි කෙනා ඉදිරියට ගියා. හරි. දැන් මේ i1 තමයි මේ දෙන්නටම සප්ලයි එක දෙන්නේ. ඒ කියන්නේ කරන්ට් එක දෙන්නේ. මේ ආව එක තමයි බෙදිලා යන්නේ. එහෙනම් මේ චූටි දෙන්න මේ i2 මැද තියෙන කෝෂ නොසලකා ඒ වගේ මැද තියෙන ප්‍රතිරෝධ නොසලකා තවත් බෙදුමක් ලැබෙනකන් ඒ කියන්නේ i-ට යන්න මෙන්න මේ i2 යනවා i2ට යන්න පාරවල් දෙකක් හම් වෙනකන් i2ට හිතා ගන්න බැරි වෙන කොහොමද යන්නේ කියලා. අන්න එච්චර දුර වෙනකන් මෙන්න මේ i2 කියන කෙනා ගමන් කරනවා. i3ත් එහෙමයි. i3ත් ගමන් කරනවා මෙයාට තවත් බෙදුමක් හම් වෙනකන්. එහෙනම් මෙන්න මේ මාර්ගයේ i2 ගියා. මේ මාර්ගයේ i3 ගියා. එහෙනම් මෙයා i2 සහ i3 කියන දෙන්නා මෙතනදී එකතු වෙනවා. මෙයා i2 මෙහෙම ගියා i3 මෙහෙම ගියා මේ දෙන්නා මෙතනදී එකතු වුණා. එහෙනම් මට ලියන්න පුළුවන් i2 සහ i3 මෙන්න මේ සංදියේදී එකතු වෙනවා.
i දෙක ධන i 3යි මෙතන එකතු වෙනවා මේ. කුඩා දෙන්න දෙකට බෙදලා ආයෙත් එකතු වෙනවා. දැන් මම දන්නවා මේ i දෙක ධන i 3 i එකයි කියලා. ඒක ලියන්නේ නැහැ. i එකයි i දෙක එකතුව i 3යි කියලා මේ. i දෙක i 3 එකතුව මේ දෙන්නගේ එකතුව මේකට සමානයි කියලා දානවා. හැබැයි මම මෙතනදී කපටි වැඩක් කරනවා. මෙන්න මේ දෙක එකතු වුනහම මෙන්න මේ පාර දිගේ අරගෙන යනවා. එහෙනම් මේ i දෙක ධන i 3යි i දෙක ධන i 3යි මෙතන එළියටත් ගන්නවා i දෙක ධන i 3යි. ඒ කියන්නේ i එකට මම ලියන්න පුළුවන් i දෙක ධන i 3යි. හරි. එහෙනම් මම දැන් මේකේ ධාරාවන් ලකුණු කරන පළවෙනි ක්‍රමය තමයි මේ ක්‍රමය. ධාරාවන් ලකුණු කරන පළවෙනි ක්‍රමය තමයි මේ ක්‍රමය. හරි. මම ධාරාවන් ලකුණු කරන අනිත් ක්‍රමයක් ඔබට කියලා දෙන්නම්. ඔබ මේ ක්‍රම තුනටම කරලා බලන්න. හරි. දැන් මෙන්න මේ සිම්පල් ආරාව මෙහෙම ලියලා තියෙන්නේ. ඔක පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය. මෙතන කියලා දෙන්නම් මම දෙවෙනි ක්‍රමය පුතේ. දැන් මෙතනින් i එකයිනේ. මේ පැත්තට i 3ක් යනවනේ. i දෙක වෙනුවට මට ලියන්න පුළුවන් නේද? i දෙක වෙනුවට ලියන්න මේ. මෙතන මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම බලන්නකෝ. i එක සමානයි i දෙක ධන i 3යිනේ. i එක සමානයි i දෙක ධන i 3යිනේ. i එක සමානයි i දෙක ධන i 3යි. i එක තමයි මේ පාරවල් දෙකට බෙදුනේ. එහෙනම් ලියන්න පුළුවන් i එක සමානයි i දෙක ධන i 3යි. i එක සමානයි i දෙක ධන i 3යි. එතකොට මට ලියන්න පුළුවන් i දෙක උක්ත කරනවා. මෙන්න මේ පොඩි දෙන්නගේ එක්කෙනෙක් උක්ත කරනවා. එහෙනම් මට ලියන්න පුළුවන් මේ i 3 මෙහෙ පැත්තට i එක ඍණ i 3 සමානයි i 2යි. එහෙනම් මෙන්න මේ i 2 වෙනුවට මට ලියන්න පුළුවන් i එක ඍණ i 3යි. මම මේ ලියන දෙවෙනි ක්‍රමය ධාරාවල් ලකුණු කරන දෙවෙනි ක්‍රමය පුතේ. මට i 2 වෙනුවට ලියන්න පුළුවන් i එක ඍණ i 3යි. right? i 2 වෙනුවට මට ලියන්න පුළුවන් කීයද? i එක ඍණ i 3යි කියලා. එහෙනම් මේ මෙතනනුත් වෙනවා i එක ඍණ i 3යි. මෙතනනුත් වෙනවා මෙතනනුත් වෙනවා i 3යි කියලා. මේ මෙතනින් දැන් යන ධාරාව i 2 වෙනුවට මම ලිව්වා. මෙතන කලින් තිබෙ පුතේ i 2 නේ. i 2 වෙනුවට මම ලිව්වා i එක ඍණ i 3යි කියලා. එහෙනම් මේ i එක ඍණ i 3 තවත් බෙදුමක් හම්බෙනකම් තවත් i බෙදෙන තැනක් හම්බෙනකම් එනවා. දැන් මේ i 3 මෙහෙමම යනවා. මෙතන i 3යි i 3යි i 3යි i 3යි. එහෙනම් මේක i එක ඍණ i 3යි මේක i 3යි. මේ දෙන්න එකතු වුණාට පස්සේ මට ආයෙත් කවුද හැදෙන්නේ මේ? මේ දෙන්න එකතු වුණාම ආයෙ මෙතන කවුද හැදෙන්නේ පුතේ? මේ දෙන්න එකතු වුණා මෙතන. එකතු වෙනවා i එක ඍණ i 3 සහ i 3 නේ. i එක ඍණ i 3 සහ i 3 එකතු වෙනවා. මේකට මේක කැපෙනවා. මෙතනින් එහාට එනවා i එක. i එක i එක. ඔන්න ධාරාව ලකුණු කරන්න පුළුවන් එක ක්‍රමයක්. මේක ධාරාව ලකුණු කරන්න පුළුවන් එක ක්‍රමයක්. හැබැයි මේ ක්‍රමයට ගාන හැදුවොත් මේකත් අමාරුයි. හරි? සමහරට දරුවෙක් ප්‍රශ්න කරන්න පුළුවන් සර් මෙන්න මෙහෙම බැරිද කියලා.
ඉතින් මම ඒකට පිළිතුර තමයි බලුවේ මෙන්න මේ විදිහට තමයි මෙහෙම කරොත් කරන්න කියන එක. මොකද ඔබට මෙහෙම ගාණක් දැක්කොත් එහෙම කවදා හරි දැන් මෙයාලා මට මෙහෙම ධාරාව ලකුණු කරලා දීලා තිබ්බොත් එහෙම. දැන් මේ තුන විතරක් නැතුව මේ සම්පූර්ණ පරිපථයේම ධාරාව ලකුණු කරලා දුන්නොත් මට මේ ක්‍රමයට හදන්න වෙනවානේ. හරි. අනිත් ක්‍රමය තමයි දැන් මම මෙතන උක්ත කරේ i2 නේ. මෙන්න මේ සමීකරණයෙන් i1 සමාන i2 ධන i3 කියන සමීකරණයෙන් මම උක්ත කරේ i2 නේ. හරි. මම දැන් උක්ත කරන්න යනවා මේ පරිපථය අරගෙන හරි. අපිට පුළුවන් මෙන්න මේකේ මේ සංදියේ i1 සමානයි මේ i1 තමයි මේ පාරවල් දෙකට බෙදෙන්නේ නේ. මෙන්න මේ i1 තමයි මේ පාරවල් දෙකට බෙදෙන්නේ. අපිට ලියන්න පුළුවන් i1 සමානයි i2 ධන i3 i1 සමානයි i2 ධන i3. එහෙනම් මට ඉස්සරලා i2 උක්ත කරේ මම. දැන් මම i3 උක්ත කරනවා. i3 සමානයි i1 ඍණ i2යි. i3 සමානයි i1 ඍණ i2යි. එහෙමනම් මම මෙන්න මෙතන මේ i3 තියනවනේ පුතේ. i3 කියන පදය මකලා මේක පද දෙකකට බස්ස ගන්නවා. i3 වෙනුවට ලියනවා i1 ඍණ i2යි කියලා. මෙන්න මේ i3 වෙනුවට ලියනවා i3 වෙනුවට ලියනවා i1 ඍණ i3 වෙනුවට ලියනවා i1 ඍණ i2යි කියලා. මේකත් මම ලියනවා i1 ඍණ i2යි කියලා. මේකත් ලියනවා මම i1 ඍණ i2යි කියලා. දැන් මේ පාර i1 ඍණ i2යි හන්දියක් එනකන් එනවා. මෙන්න මේ බෙදීමක් එනකන් එනවා. පැහැදිලිද? දැන් මේක i2 එහෙනම් මේ දෙන එකතු කරනවා i1 ඍණ i2 ධන i2 මේකට මේක කැපෙනවා i1 මේ දෙන්න එකතු වුණාම මේ කෑල්ලයි මේ කෑල්ල එකතු වුණාම අය පාරක් හැදුණා පුතේ i1 එහෙනම් මේක i1 මෙතන යනවා i1 ඔය විදිහට යනවා. මට ධාරාවල් ලකුණු කරන තව ක්‍රමයක් තමයි මේ. හැබැයි ඔබට කිව්වා මම මෙන්න මේ ක්‍රමයට සහ ඒ කියන්නේ මම i2 උක්ත කරන ක්‍රමය සහ i3 උක්ත කරන ක්‍රමය දෙකටම වැඩිය වඩාත් ලේසි කියලා මේ ගැටලුව මෙන්න මේ කුඩා දෙන්නගෙන් ඉදිරියට රැගෙන යන එක. මෙන්න මේ කුඩා දෙන්නගෙන් ධාරාවල් ඉදිරියට රැගෙන යන එක තම වාසිසහගතයි කියලා මම ඔබට ප්‍රකාශ කරනවා. හරි බලමු. එහෙමනම් අපි ගත්තොත් එහෙම right. දැන් මම මෙන්න මෙයාට කර්චොෆ් නියමයන් ටික යොදන්න යනවා. දරුවනි දැන් මේ ගැටලුවේ විශේෂයෙන් ඔයාලා දීලා නැත්නම් අහවල් පුඩු දෙකට කර්චොෆ් නියමයන් යොදන්න කියලා අපි බලනවා තවමත් අපිට අවස්ථාවක් තියෙනවද කියලා ප්‍රධාන කෝෂයෙන් එහෙම නැත්නම් විශාලම කෝෂයේ ධනාග්‍රයෙන් ඉවතට යනසේ ධාරාව ලකුණු කිරීමේ හැකියාවක් තියෙනවද කියලා අපි පරීක්ෂා කරලා බලමු. දැන් අපි ගත්තොත් එහෙම මෙතන 600යි වෝල්ට් 200යි වෝල්ට් 300යි වෝල්ට් මෙන්න මෙයාගේ
විශාලම කෝෂය ධනාග්‍රය මේකනේ. මෙන්න මේක තමයි විශාලම කෝෂය ධනාග්‍රය. මෙතනින් පටන් ගන්න විදිහට මට කර්චොෆ් දාන්න පුළුවන් ද මම උත්සාහ කරනවා. මම එහෙනම් මෙන්න මේ වැඩියෙන්ම ප්‍රධාන කෝෂය අසුවනසේ වැඩියෙන්ම වටේ යන පාර දිගේ ඇඟිල්ල අරන් ගිහින් බලනවා අයි ගලන්නේ ඒ පාර දිගේද කියලා. බලමු මේ. විශාලම කෝෂයේ ධනාග්‍රයෙන් එළියට ගිහිල්ලා මම දිගම පාර දිගේ යනවා අයි එක දිගට යලාගෙන යනවද බලන්න මේ. ඔව් මේ ධාරාවේ ඊතල ගලනවානේ. මේ ඊතලේ මේ වටේ යන වැඩියෙන්ම වටේ යන පාර ගත්තාම ප්‍රධාන කෝෂය අසුවනසේ වැඩියෙන්ම වටේ යන පාර මේකනේ පුතේ. ප්‍රධාන කෝෂයේ ධනාග්‍රයෙන් එළියට ගිහිල්ලා මම බලාගෙන යන මේ මාර්ගය දිගේ අයි එක දිගට ගලනවද කියලා. ඊටම හොඳින් ගලනවා. හරි. එහෙමනම් මම ඉස්සලා පළවෙනි සමීකරණ ලියන්නම් මේකේ i1 සමානයි i2 ධන i3 මේ i1 සමානයි i2 ධන i3 මේ i1 සමානයි i2 ධන i3 මේක මගේ පළවෙනි සමීකරණය. ඒක පැත්තකින් තියන එහෙනම් i1 සමානයි i2 ධන i3 අතන අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විශාලම් පාර කියන්නේ ප්‍රධාන කෝෂයේ ධනාග්‍රයට එළියෙන් අත තියාගත්තාම C මෙන්න මේ පාර C විශාලම් කෝෂයේ ධනාග්‍රයෙන් නම් තියාගෙන යනවා C B A F E D පටන් ගත්ත අකුර ඉවර කරනවා C පාර කියලා. C B A CBA FED CBA FED C සංවෘත පරිපතයට කර්චොෆ්ගේ දෙවන නියමයේ යෙදී දෙවන නියමයේ යෙදීමෙන් සිග්මා E සමානයි සිග්මා IR සිග්මා E සමානයි සිග්මා IR. එහෙමනම් අපි ගත්තොත් එහෙම මේ මාර්ගය ඔස්සේ මම මගේ අත අරන් යනවා ප්‍රධාන කෝෂයේ ධනාග්‍රයෙන් පටන්ගෙන මේ ඊතල යන විශාලව පාර දිගේ යනවා. මේ පාර දිගේ යද්දි පුතේ මට කෝෂයක් අහු වුණා. දැන් මේ ධනාග්‍රයට පොඩ්ඩක් එළියෙන් ඉල තියයිද කෝෂයක මුලින්ම ධනාග්‍රය අහුනොත් ඒ කෝෂය ඍණ කෝෂයක් ඍණාග්‍රය අහුනොත් ඒ කෝෂය මොකද්ද පුතා ධන කෝෂයක් ධනාග්‍රය අහුනොත් ඍණ කෝෂයක් ඍණාග්‍රය අහුනොත් ඒ කෝෂය ධන කෝෂයක්. එහෙමනම් මම මේ පාර දිගේ යනවා මම මෙතනට එනවා කෝෂ හම්බෙන්නේ නැහැ මෙතනට එනවා කෝෂ නැහැ මෙතනට එනවා කෝෂ නැහැ හැබැයි මෙතනට එද්දි මෙන්න මේ CI වෝල්ගේ ඍණ අග්‍රය හම්බෙනවා. මට මුලින් ඍණාග්‍රයක් හම්බෙනවා නම් ඒ අදාළ කෝෂය මොන කෝෂයක්ද? ධන කෝෂය. ධනාග්‍රයක් හම්බෙනවා මොන කෝෂයක්ද? ඍණ කෝෂයක්.
එහෙනම් මට මෙතන හම්බ වෙනවා මේ දැන් මම මෙහෙම එද්දි මට මේ පාර දිගේදී මුලින්ම හම්බ වෙනවා ඍණාග්‍රයක් මේක 100යි ඒක ඍණ 100යි එහෙනම් මම ලියනවා මේ ඍණාග්‍රය හම්බෙන්නේ එහෙනම් මේක ඍණ 100යි නෑ වැරදි කීයයිද වෙන්නේ ධන 100යි මට හම්බෙන්නේ ඍණාග්‍රයක් නම් ධන කෝෂයක් ධනාග්‍රයක් නම් ඍණ කෝෂයක් මේ දැන් මං එන්නේ මේ පාර දිගේ මෙහෙම එද්දි මට හම්බෙන්නේ ඍණාග්‍රය එහෙනම් මේක ධන 100ක් වෙන්නේ පුතේ මේ කෝෂය ධන 100 මේ පාර දිගේ මම මෙතනට එනවා මෙතනට එනවා මෙතනට එනවා නේ අයත් හම්බෙන්නේ මේ 600යි වෝල්ට් කෝෂේ මම මේ පාර දිගේ මෙහෙම එද්දි අන්තිමේට හම්බෙන්නේ මේ 600යි වෝල්ට් කෝෂේ ඍණාග්‍රය එහෙනම් මේක ධන 600ක් ධන 600 සමානයි සමානයි මම යනවා දැන් මෙන්න මේ පාර දිගේ IR ගුණිත ගන්න දෙක වතාවක් I දෙක ධන I තුන දෙක වතාවක් ධන දෙක වතාවක් I දෙක ධන I තුන ධන තුන වතාවක් I දෙක ධන I තුන තුන වතාවක් I දෙක ධන I තුන ධන තුන වතාවක් I දෙක ධන I තුන ධන 10 වතාවක් I දෙක 10 වතාවක් I දෙක 5 වතාවක් I දෙක 5 වතාවක් I දෙක හරි මේ පාර දිගේ යනවා ධන 100යි ධන 600යි දෙක වතාවක් I දෙක ධන I තුනයි තුන වතාවක් I දෙක ධන I තුනයි 10 වතාවක් I දෙකයි 5 වතාවක් I දෙකයි 600යි 100යි කියන්නේ 700 සමානයි දෙකයි I දෙක ධන මේකෙන් මේක වැඩි වෙනවා දැන් බලන්න මේ මෙතන මේකෙන් මේක වැඩි වෙනවා මේකෙන් මේක වැඩි වෙනවා මේකෙන් මේක වැඩි වෙනවා මේකෙන් මේක වැඩි වෙනවා දෙකයි I දෙක දෙකයි I තුන ධන තුනයි I දෙක ධන තුනයි I තුන ධන 10යි I දෙක ධන 5යි I දෙක මම මේ I දෙක පද ටික I දෙක පද ටික එකපාරටම රවුම් කරන්නම් නැත්නම් පැටලෙන්න ඉඩ තියෙන නිසා මේ I දෙක පද එකපාරකින් රවුම් කරන්නම් පුතේ මේ ක්‍රම පාවිච්චි කරන්න I දෙක I දෙක I දෙක 3යි 2යි 5යි 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 10යි 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 20යි I දෙක 700 සමානයි 20යි I දෙක ධන 5යි I තුන ඔන්න මේක පස් වරක් වලින් බෙදන්න පුළුවන් අපිට මේක සුළු කරන්න පුළුවන් මේ හැම පදයක්ම එකතු කිරීමෙන් වෙන් වෙන හැම පදයක්ම පහෙන් වෙන් වෙන නිසා මේ හැම එකක් පහෙන් බෙදෙන නිසා
මම බෙදාගෙන යන්නම් මේ හැම පදයක්ම සෑම පදයක්ම පහෙන් බෙදෙන නිසා කියලා මම ලියනවා 700 සමානයි 20යි i2 ධන 5යි i3 4යි 5 වරක් 1යි 4යි බිඳුවයි. එහෙනම් මට එනවා 140 සමානයි 4යි i2 ධන i3. මේක මගේ දෙවන සමීකරණය. මේක මගේ දෙවෙනි සමීකරණය. මම ඊළඟ පාට කර්ච් ඔෆ් දාන්න ඉස්සරලා මේ පරිපතයෙන් පල්ලයට ගත්තොත් ලේසි මට හිතෙන්නේ කොපි කරලා දැන් මම මේකම ගන්නවා පල්ලෙහාට. දැන් ඔබට මෙහෙම කරන්න අවශ්‍ය නැහැ. හේතුව ඔයාලා කොලේදී විභාගය ලියන කොලේදී ඔබට මේ ඔක්කොම පේන නිසා ඔබට එක රූපයක් අඳහම ඇති උපරිම රූප දෙකක් අඳින්න වෙයි. i1 සමානයි i2 ධන i3. අපි ගත්තොත් එහෙම දැන් මම ප්‍රධාන කෝෂයේ 80සේ විශාලතම මාර්ගය ඔස්සේ ගමන් කරා. ආය පාරක් පරීක්ෂා කරනවා. ප්‍රධාන කෝෂයේ 80සේ දෙවෙනියට වැඩියෙන් වට යන මාර්ගය. ප්‍රධාන කෝෂය 80සේ දෙවෙනියට වැඩිපුරම වට යන මාර්ගය. ප්‍රධාන කෝෂයේ ධනාග්‍රයෙන් පටන් ගත්තාම මෙන්න මේ පාර මෙන්න මේ සංවෘත පුඩුවට අපිට කර්ච් ඔෆ්ගේ නියම දෙවන නියමය දාන්න පුළුවන්. පුතේ කර්ච් ඔෆ්ගේ දෙවන නියමයේ දැමිය හැක්කේ සංවෘත පුඩුවකට පමණයි. හරි? සංවෘත පුඩුව සංවෘත නම් ඒ කියන්නේ කොහෙන්වත් විවෘත වෙලා නැත්තම් විතරයි දාන්න පුළුවන්. අනිත් එක හැබැයි තියෙන්න ඕන මොනවද? කෝෂ සහ ප්‍රතිරෝධ පමණයි. අභ්‍යන්තර ප්‍රතිරෝධ තිබ්බට කමක් නැහැ. right. එහෙනම් මම මෙන්න මේ පාරට කර්ච් ඔෆ්ගේ දෙවෙනි නියමය යොදනවා. ප්‍රධාන කෝෂයේ ධනාග්‍රයෙන් පටන්ගෙන දෙවෙනියට වැඩියෙන් වට යන පාර මම ලියනවා CBEDC සංවෘත පුඩුවට CBAF AD සංවෘත පුඩුවට
සිග්මා E සමානයි සිග්මා IR බවට මට මේක පරිවර්තනය කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මේ දිගේ යනවා. යද්දි මට ලියන්න පුළුවන්. මම මෙතනට යනවා කෝෂ හම්බෙන්නේ නැහැ. මෙතනට එනවා කෝෂ හම්බෙන්නේ නැහැ. මෙතනට එනවා කෝෂයක් හම්බෙනවා. හම්බෙන්නේ කෝෂයේ ධනාග්‍රය. පුතේ කෝෂයක ධනාග්‍රය හම්බෙනවා නම් ඒ කෝෂය මොකද්ද? ඍණ කෝෂයක් නේ. මම මෙහෙම ඉද්දි කෝෂයක ධනාග්‍රය හම්බෙනවා මේක ඍණ කෝෂයක්. ඍණ 200යි ඍණ 200 මෙහෙම ඉද්දි ප්‍රධාන කෝෂය හම්බෙනවා ඍණාග්‍රය හම්බෙන්නේ එහෙනම් මේක ධන 600යි සමානයි මෙහෙම යනවා මේ ඍණ 200යි ධන 600යි සමානයි දෙක වතාවක් i2 ධන i3 දෙක වතාවක් i2 ධන i3 දෙක වතාවක් i2 ධන i3 ධන තුන වතාවක් i2 ධන i3 තුන වතාවක් i3 දෙක වතාවක් i3 ඍණ 200යි ධන 600යි දෙක වතාවක් i2 ධන i3 තුන වතාවක් i2 ධන i3 ධන 3යි i3 2යි i3 2යි i2 2යි i3 ධන 3යි i2 ධන 3යි i3 ධන 3යි i3 ධන 2යි i3 මෙතන 3යි 2යි කීයද මේ i2 පද දෙකක් තියෙනවා 3යි 2යි 5යි i2 400 සමානයි 3යි 2යි මේ මෙතන i2 ව 2යි මෙතන i2යි 3යි 2යි 5යි i2 ධන මෙතන i3 පද 3යි 2යි 5යි 5යි 3යි 8යි 8යි 2යි 10යි i3 10යි i3 400 ධන 3යි 2යි 5යි i2 ධන 2යි 3යි 2යි 5යි 10යි i3 එහෙනම් අපි මේ හැම පදයක්ම බෙදනවා 5න් 2යි 80 සමානයි i2 ධන 2යි i2 ධන 2යි i3 හරි මේක මගේ තුන්වෙනි සමීකරණය වෙනවා
පළවෙනි සමීකරණය තිබ්බේ i1 සමාන i2 තන i3 නේ. පළවෙනි සමීකරණය තිබ්බ පුතේ i1 සමාන i2 තන i3 නේ. පළවෙනි එක තිබ්බේ i1 සමානයි i2 ධන i3. මට මෙන්න මේ දෙන්නගෙම සංගුණකයේ එක වෙච්ච දෙන්නෙක් ඉන්නවා. i3 සංගුණකයත් එකයි i2 සංගුණකයත් එකයි. මට ලේසිම ක්‍රම තමයි මේ ගාන විසඳන්න පුතේ. එක්කෝ දෙවෙනි සමීකරණයෙන් i3 උක්ත කරලා තුන්වෙනි සමීකරණයට ආදේශ කරන එක. මොකද්ද? දෙවෙනි සමීකරණයෙන් i3 උක්ත කරලා තුන්වෙනි සමීකරණයට ආදේශ කරන එක. මේක තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තුන්වෙනි එකෙන් මෙන්න මේ තනියෙන් ඉන්න කෙනා ඉන්නෝනේ. මේකට මුල සංගුණක එකයිනේ පුතේ. මේකේ සංගුණක එකයි. මේකේ සංගුණකය එකයි. මේකේ සංගුණක එකයි. මේ සංගුණකයේ එක වෙච්ච දෙන්නගෙන් කවුරු හරි කමක් නැහැ උක්ත කරන්න. උක්ත කරලා උක්ත කරපු සමීකරණය නෙමෙයි අනිත් සමීකරණයට අදාළගේ ආදේශ කරන්න. මම ලේසි මට හිතෙන්නේ තුන්වෙනි සමීකරණයෙන් i2 උක්ත කරන එක. හේතුව දැන් මෙතන 147 තියෙනවා 4ක් තියෙනවා. ඊට සාපේක්ෂව 80යි 2යි කියන්නේ කුඩා සංඛ්‍යාවක්. කොහොම කරත් කමක් නැහැ. i3 උක්ත කරත් කමක් නැහැ. i2 උක්ත කරත් කමක් නැහැ. මට හිතෙනවා මේ සමීකරණවලදී මේක සරල නිසා i2 උක්ත කරන එක වාසී කියන. පැහැදිලිද? එහෙම නීතියක් කොහෙවත් පොතක නැහැ. හරි. එහෙනම් මම මොකද කරන්නේ? තුන්වෙනි සමීකරණයෙන් i2 උක්ත කර දෙකට ආදේශ කරමු. එහෙනම් මේකේ 80 සමානයි i2 ධන 2යි i3. මේකේ මම මෙන්න මේ i2 උක්ත කරන්න මෙයා මේ පැත්තට ගෙනවා. 80 ඍණ 2යි i3 සමානයි i2යි. ඔන්න i2 යගේ ආවා. 80 ඍණ 2යි i3 සමානයි i2යි. හරි. i දෙකෙහි අගය 3ට ආදේශයි. i දෙකෙහි අගය තුන්වෙනි සමීකරණයට අපි ආදේශ කරනවා. තුන්වෙනි සමීකරණයේ තියෙන්නේ 140 සමානයි 4යි i2 ධන i3. 140 සමානයි 4යි i2 ධන i3. 140 සමානයි 4යි i2 ධන i3. දැන් මම i2 යගේ හොයාගත්තා මෙන්න මේක කියලා. මම මෙන්න මේ සමීකරණයේ i2 වෙනුවට මෙන්න මේ සමීකරණයේ i2 වෙනුවට මේ කැලල දානවා. i2 යගේ මේක කියලා හොයාගත්තා මම මේ කැලල මෙන්න මෙතන තියෙන i2 වෙනුවට මම දානවා පුතේ. බලමු. අපිට එනවා 140 සමානයි 4යි i2 වෙනුවට මම මෙන්න මේ කැලල දානවා. ධන i3 i2 වෙනුවට කියලා කැලලම වෙනම දානවා ඔබට පැහැදිලිව පේන්න මේ කැලල 80 ඍණ 2යි i3. මට මේකෙන් මේක ගුණ කරන්න පුළුවන් මේකෙන් මේක ගුණ කරන්න පුළුවන්. හතර රකට 32යි 320යි
දෙවරක් 4 8යි 3 දෙවරක් 4 8යි 3 ධන i3 तर මට එනවා 8යි i3ෙන් i3ක් ගියාට පස්සේ 140 සමානයි 320 ඍණ 7යි i3 මේක මේ පැත්තට එනවා මේක මේ පැත්තට යනවා 7යි i3 සමානයි 320 ඍණ 140 320 ඍණ 140 තමයි 7යි i3 180 7යි i3 සමාන 180යි මම හරස් ගුණ කරනවා i3 සමානයි 180 බෙදීම 7යි ඇම්පියර් i3 යගෙන අපිට 180 බෙදීම 7යි කියලා. එහෙනම් අපි ගත්තොත් එහෙම 180 බෙදුම් 7ෙන් අපිට එනවා 25.714යි 25.714යි 4යි ඇම්පියර් කියලා. හරි. දැන් මම මෙන්න මෙතනදී හොයාගත්තා පුතේ i3 යගියත් මම හොයාගත්තා. පැහැදිලිද? දැන් මම මෙතන i3 යගේ හොයාගෙන මේ යගය ආදේශය කරනවා කොහාටද? මෙන්න මේ සමීකරණය මම ලියන්න 4 වෙනි සමීකරණය කියලා. 80 සමානයි 2යි 3 80 ඍණ 2යි 3 සමානයි i 2යි 80 ඍණ 2යි 3 සමානයි i 2යි හතරවෙනි සමීකරණය එහෙනම් මට මෙන්න මේ i3 යගේ මෙතනට ආදේශ කරොත් i2 හොයන්න පුළුවන්. i3 වෙනුවට මම ලියනවා 25.714 සමානයි i 2යි 25.714 වැඩි කිරීම 2 51.428 එහෙනම් මට i 2 එනවා අපි අඩු කරනවා 80න් 51.428 28.572 28.572 ඇම්පියර් සමානයි i 2යි. දැන් මට මේකේ දන්නවා i3 දන්නවා i 2 දන්නවා. අපේ පළවෙනි සමීකරණයේ තියෙනවා පුතේ බලන්නකෝ. i1 සමානයි i2 දන i3යි. i1 සමානයි i2 දන i3යි. එහෙනම් අපි ගත්තොත් එහෙම i1 සමානයි
i දෙක ධන i තුනයි පළවෙනි සමීකරණය i එක සමානයි i දෙකයාගේ අපි හෙව්වා i දෙකයාගේ අපි හෙව්වා අපිට මෙතන 28.5යි 7යි 2යි ඇම්පියර් කියලා 28.5යි 7යි 2යි ධන i තුනයි කියන්නේ 25.71යි 4යි. විසි පහසම හතා එකයි හතර අයි එක සමානයි 28.5යි 7යි 2 ධන 25.7යි 1යි 4 28.5යි 7යි 2 ධන 25.7යි 1යි 4 අපිට එනවා 54.2යි 8යි 6 ඇම්පියර්. ඔන්න අපි i එකේ අගයත් ගණනය කරා. දරුවනේ දැන් අපි i එක i දෙක i තුන මම දැන් ඔබට මේකම හරි දැන් මේ හදපු විදිහම දැන් ඔබට විද්‍යුත් ගාමක බලය දන්නවා නම් අභ්‍යන්තර ප්‍රතිරෝධය දන්නවා විභවාන්තරය හොයාගන්න පුළුවන් නේ ක්ෂමතාව හොයන්නත් පුළුවන්. ඒක නිසා මම ඔබත් සමග දැන් මේකේ අපි ආකාර කිහිපයකට ලකුණු කරන්නේ ධාරාව. දැන් මම මේ රූපේ ඔබට මතකයි මේ පැත්ත i3 නම් මේක i එක ඍණ i3යි කියලා අරගත්තා. මම ධාරාව ලකුණු කරා ආකාර තුනකට මේ දැන් අපි සුළු කරේ මෙන්න මේ ආකාරය. මේ දෙක i දෙක i3 මෙහෙම ගිහිල්ලා මෙන්න මේක තමයි සුළු කරේ. i දෙක මේ පැත්තෙන් i3 මේ පැත්තෙන් ගිහිල්ලා මේක සුළු කරේ අපි. පැහැදිලිනේ? රයිට් මේ i දෙක i3 මෙහෙම ගියපු එක තමයි සුළු කරේ. සුළු කරලා මේක i දෙක i3 විදිහට අරන් ආවා. හරි. එතකොට මෙන්න මේකේ බලමු දැන්. මේ වගේ සමීකරණයක් આવොත් විසඳන්නේ කොහොමද කියලා අපි උට්ටක් බලමු. දැන් මේකෙදි මම ධාරාව ලකුණු කරේ මෙන්න මෙහෙම i එක සමානයි i දෙක ධන i3 i එක සමානයි i දෙක ධන i3 i දෙක වෙනුවට ලිව්වා i දෙක උක්ත කරා i එක ඍණ i3යි කියලා. එතකොට මේක i3යි මේක i එක ඍණ i3යි. මේක i3යි මේක i එක ඍණ i3යි. පැහැදිලිද? රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මේක i එක මේක i3යි මේක i එක ඍණ i3යි. මෙහෙම යනවා. හරි. දැන් මම මෙන්න මේකේ පළවෙනි සමීකරණය වෙනවා. මේකට ටික දික්වේ සමීකරණ විසඳන එක අපි බලමු මේත්. මේකෙත් i එක සමානයි i දෙක ධන i3 පළවෙනි සමීකරණය. i එක සමානයි i දෙක ධන i3. i3 හරි. දැන් මම මේ පාර දිගේ යනවා. මම විශාලම කෝෂයෙන් පටන්ගෙන මෙන්න මේ මාර්ගය වැඩියෙන්ම වටේ යන පාර විශාලම කෝෂයෙන් පටන්ගෙන
වැඩියෙන්ම වටේ යන පාර. පැහැදිලිද? මේ විශාලම කෝෂයෙන් පටන්ගෙන මෙන්න මේ වැඩියෙන්ම වටේ යන පාරට කර්චොෆ් දාන්න යන්නේ. එහෙනම් මම ලියනවා C B A CBA FE DC මෙයක් වෙන් පටන් ගත්තා නම් මම මේ මෙහෙතනින් පටන් ගත්තා නම් මෙහෙම වටේ ගිහින් මෙතනින් ඉවර වෙන්න ඕනේ. C මේක සංවෘත පුඩුවක් කියන මම මෙහෙම දානවා. සංවෘත පුඩුවට කර්චොෆ්ගේ දෙවන නියමය යෙදීමෙන් කර්චොෆ්ගේ දෙවන නියමය යෙදීම මම ලියනවා සිග්මා E කියන්නේ විද්‍යුත්ගාමක බලවල කෝෂවල තියෙන විද්‍යුත්ගාමක බලවල බීජය ඓක්‍ය සමානයි සිග්මා IR. එවනම් මම පාර දිගේ යනවා. මම මෙන්න මේ තියෙන විශාලම කෝෂයේ ධනාග්‍රයට චුට්ටක් ඉස්සරහ ඇඟිල්ල තියාගත්තා. මෙතනට එනහම කෝෂ නැහැ. මෙතනට එනහම කෝෂ නැහැ. මෙතනට එනහම කෝෂ නැහැ. ඔන්නම් මෙන්න ඍණාග්‍රයක්. එහෙනම් ධන කෝෂයක් ධන 100. ධන 100යි අන්තිමේට ප්‍රධාන කෝෂයේ ඍණාග්‍රය ධන 600. සමානයි. දැන් මම මේ පේලිය දිගේ යනවා. මෙන්න මෙයාගේ මේ මාර්ගයේ දිගේ යනවා IR ගුණිත. මෙන්න මේ මාර්ගයේ දිගේ යනවා IR ගුණිත 2i1 2i1 3i1 2i1 3i1 10යි i1 ඍණ i3 මේ 10යි මෙතනින් යන ධාරාව i1 ඍණ i3යි 10යි i1 ඍණ i3 ධන 5යි මෙතන යන ධාරාවත් පුතේ බලන්න මේ මෙතන යන ධාරාවත් i1 ඍණ i3යි 5යි i1 ඍණ i3 5යි i1 ඍණ i3යි බලන්නකෝ ප්‍රතිරෝධ 1යි 2යි 3යි 4යි හම්බෙන්නේ කියලා. හතරයි හම්බෙන්නේ. 3 වතාවක් 2 වතාවක් අය 3 වතාවක් අය 10 වතාවක් අය 1 ඍණ i3 5 වතාවක් අය 9 ඍණ i3. මෙහෙමෙද්දි 601යි 700යි 700 සමානයි 3යි 2යි 5යි i1 ධන 10යි i1 10යි i3 5යි i1 ඍණ 5යි i3 i1 පද ගන්නම් මම
10යි 5යි 15යි 15යි 5යි 20යි අයිවා. දහයයි පහයි 15යි හිටි. දහයයි පහයි 15යි හිටි. මේක හොඳට පහෙන් බෙදනවානේ. මේ හැම පදයක් පහෙන් බෙදන නිසා මම පහෙන් බෙදන්නම්. 5යි 5 වරක් 1යි 140යි 140 සමානයි 5 වරක් 4යි i1 ඍණ 3යි i3. 4යි i1 5 වරක් 4යි ඍණ 3යි i. මේ සමීකරණ මම 6 කියලා ගන්නම්. මේක එකක්. මේ සමීකරණ අපිට ඕන වෙන නිසා මේ සමීකරණය ඕන වෙන නිසා කොපි කරලා මේ පැත්තෙන් තියා ගන්න. හරි. මෙන්න මෙයා ගත්තොත් අපිට මෙන්න මේ මාර්ගයට අපි කර්චොෆ්ගේ දෙවන නියමය දානවා අය පාරක්. ප්‍රධාන කෝෂය 80සේ වැඩියෙන්ම දෙවනියට වට යන මාර්ගය. අපි ගත්තොත් අපි මේ දෙවනි ආකාරයට හදාගෙන යන ගැටලුව මෙතන යනවා කෝෂ නැහැ කෝෂයක ධනාග්‍රය හම්බ වෙන්නේ. කෝෂයක ධනාග්‍රය මුලින් හම්බ වෙනකොට මොන කෝෂයක්ද ඒක? ඍණ කෝෂය. කීයද වෙන්නේ? ඍණ 200යි නේ. ඍණ 200යි. මෙතනට එනවා ඍණාග්‍රය හම්බෙන්නේ ධන 600 සමානයි. දෙක වතාවක් i1. තුන වතාවක් i1. තුන වතාවක් i3 දෙක වතාවක් i3. තුන වතාවක් i3 දෙක වතාවක් i3. i1 ධන i3. අපි එහෙනම් ඔන්න 80 සමානයි i1 ධන i3 සමානයි 7. 140 සමානයි 4i i1 ඍණ 3i i3 සමානයි 6. හරි. දැන් මට මේ සමීකරණ දෙක තමයි තියෙන්නේ විසඳන්න. මට මේකේ i1 ඕන i1 i3 ඕන i3 උක්ත කරන්න පුළුවන්.
මම මේක i 3 උක්ත කරන්න. i 3 උක්ත කරන්න i එක ඉතුරු වෙනවද කියලා බලන්න. මම මෙන්න මේ 7 වෙනි සමීකරණේ i 3 උක්ත කරමු. මෙන්න මේ මම මේ තිත් තියෙන පද කෝක හරි කමක් නැහැ උක්ත කරන්න පුළුවන්. මේ තිත් තිබ්බ පද හතරේ කෝක හරි උක්ත කරලා උක්ත කරපු සමීකරණය නෙවෙයි අනිත් සමීකරණයට දැන් මම මේක උක්ත කරා නම් මේකට ආදේශ කරනවා. මේක උක්ත කරා නම් මේකට ආදේශ කරනවා. මේක උක්ත කරා නම් මේකට. මේක උක්ත කරා නම් මේකට විදිහට ආදේශ කරන්න පුළුවන්. කරමු. එහෙනම් මට එනවා 80 ඍණ i1 සමානයි i3යි. 80 ඍණ i1 සමානයි i3යි. එහෙනම් මම මේක ආදේශ කරන 6ට 6ට ආදේශයෙන් 140 ඍණ 140 සමානයි 4යි i1 ඍණ 3යි i3. 140 සමානයි 4යි i1 ඍණ 3යි i3. අපි i3 වෙනුවට මෙයාගේ ආදේශ කරමු. 140 සමානයි 4යි i1 ඍණ 3යි. i3 වෙනුවට දානවා 80 ඍණ i1. අසුවරින් අයිවා මේකේ මේක ගුණ වෙනවා මේකේ මේක ගුණ වෙනවා 140 සමානයි 4යි i1 ඍණ 240 ඍණයි ධන 3යි i1 මේ පැත්තට එනවා 140 ධන 240 සමානයි 7යි i1 380 සමානයි 7යි i1 7යි i1 එහෙනම් මට එනවා 380 බෙදීම 7 සමානයි i1 අපි බලමු 380 බෙදනවා 7න් අපිට 54.285 දැන් බලමු කලින් විදිහත් හරියට මේ ගානද වෙලා තියෙන්නේ කියලා. හරිනේ 54.286යි. බොහෝ සෙයින් සමානයි නෙමෙයි. මේ දශම ස්ථාන දෙකක්ම සමාන තුන්වෙනි දශම ස්ථානේ තමයි වෙනස් වෙන්නේ. i1 ගියාගේ හරි. එතකොට මා i1 ගියාගේ මේක දන්නවා නම් i3 හොයන්න පුළුවන් 80 ඍණ i1 සමානයි i3 නේ 80 ඍණ i1 සමානයි i3 එතකොට මේ 80 ඍණ i1 සමානයි i3 80 ඍණ 54.285යි අපි අඩු කරනවා 80න් අඩු කරනවා 80 වෙනකොට 54.285යි
25.71 I3 25.71 I3. එතකොට අපිට I2 හොයන්න ඕනේ. අපි දන්නා පළවෙනි සමීකරණයේ තිබ්බා I1 සමානයි I2 ධන I3 කියලා. I1 සමානයි I2 ධන I3 කියලා තිබ්බා. එහෙමනම් I1 ගගේ වෙනවා 54.25 සමානයි I2 අපි දන්නේ නැහැ ධන I3 ගගේ 25.715 මේක මේ පැත්තට එනවා 54.25 ඍණ 25.715 සමානයි I2 54.25 ඍණ 25.715 සමානයි I2 25.715 28.57 I2 I3 ගියාගේ I1 ගියාගේ 54.25 මේ ටික තමයි දැන් ආව උත්තර ටික. බලමු කලින් ආව උත්තර ටික මොනවද කියලා. මොන ක්‍රමයට හැදුවත් ගණිතයේ තියෙන විශේෂත්වය තමයි මේ භෞතික විද්‍යාවේ මැජික් නෑ පුතේ. මේ භෞතික විද්‍යාවේ අරුම් පුදුම දේවල් නෑ. මේවා තර්ක මත ගොඩනැගිච්ච උපකල්පන මත ගොඩනැගිච්ච බොහොම තාර්කික දේවල්. ළමයි 10 දෙනෙක් නිවැරදි ක්‍රම 10කට හැදුවත් උත්තර බොහෝ සෙයින් සමාන වෙන්න ඕනේ. ඔන්න මම පස්සේ හොයපු එකේ අගයන් ටික මම මෙතනට දාන්නම්. කලින් එකේ අගයන් ටිකත් අපි ගමු බලන්න මෙතනටම. කලින් එකේ I එක මේ තියෙනවා. මේ තියෙන කලින් එකේ I2 පැහැදිලිද ඔබට? දැන් බලන්න මේ කොහොම ගත්තත් බොහෝ සෙයින් මේ අපි දෙවෙනි දශම ස්ථානට ගත්තොත් මේ දෙවෙනි දශම ස්ථානට ගත්තොත් මේ ක්‍රම දෙකේම ලැබිච්ච පිළිතුර බොහෝ සෙයින් මේ බොහෝ සෙයින් 100%ක්ම සමානයි. අර තුන්වෙනි දශම ස්ථානයේදී පොඩි විචලනයක් දක්නට ලැබෙනවා. හරි? එතකොට ඔබට මේ ධාරාව ලකුණු කිරීමේදී ඔය මම කියලා දීපු ක්‍රම දෙකේ කොයි ක්‍රමය පාවිච්චි කරත් නිවැරදි පිළිතුරු ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මේකෙදි අනිවාර්යයෙන්ම ඔබ නිවැරදි වගන්ති ලිවීම අනිවාර්ය වෙනවා. ඒ වගන්ති ලියලා තමයි ඔබ මේ සමීකරණ ගොඩනගා ගන්න ඕනේ. යම් කිසි ප්‍රකාශයක් උක්ත කරා නම් මොකද්ද ප්‍රකාශය උක්ත කරේ? මේ පියවර සඳහා ඔබට ලකුණු ලැබීමක් සිද්ධ වෙනවා.
ඒ නිසා වගන්ති සහ පියවර ලිවීම අනිවාර්යෙන් කරලා තමයි ඔබ සුළු කිරීම වලට යා යුත්තේ. හරි? එහෙම නැත්නම් කොහේ හරි තැනක ගාන වැරදුනොත් එහෙම ඔබට කිසිම ලකුණක් හිමි වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම රූප සරහන ඔබගේ පොතේ පිටපත් කරගෙන පැහැදිලිව ධාරාවන් ලකුණු කිරීම, ඒ වගේම ඔබ ඉංග්‍රීසි අකුරු ලකුණු කිරීම මොන පුඩුවටද මොන සංවෘත පුඩුවටද ඔබ දාන්නේ මේ කර්චොෆ් නියමයන් කියන එක දාන්න, කර්චොෆ්ගේ මොන නියමයේද දාන්න කියන එක පැහැදිලිව ඔබ සඳහන් කළ යුතු වෙනවා. එහෙමනම් දරුවනේ අපි තවත් වෙනස් ආකාරයක ගැටලු කිහිපයකට යොමු වීම සඳහා මීළඟ වීඩියෝ වෙත යොමු වෙමු.